right. ඒ සුද්ධජීවීන් විසින් නිපදවනු ලබන සංයෝගයක් තමයි ප්‍රතිජීව කියන්නේ. සුද්ධජීවීන් නිපදවනු ලබන සංයෝග. හැබැයි මේ නිපදවනු ලබන සංයෝග තවත් සුද්ධජීවී කාණ්ඩයකට විස සහිතයි. එක් සුද්ධජීවී කාණ්ඩයක් විසින් නිපදවන රසායනික සංයෝග. ඒ රසායනික සංයෝගය තවත් සුද්ධජීවී කාණ්ඩයකට විස. උදාහරණයක් විදිහට මේක දිලීරයක් නම් මේ දිලීරිය නිපදවනවා බැක්ටීරියා වලට විස ද්‍රව්‍ය. දිලීරිය නිපදවනවා බැක්ටීරියා වලට විස ද්‍රව්‍ය. එතකොට මේක ඉස්සල්ලාම හොයාගත්තේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා. ඒ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් හොයාගත්තා දිලීරියක් විසින් නිපදවනු ලබන ද්‍රව්‍යයක් බැක්ටීරියා වලට විසයි කියලා. ඒක හොයාගත්තේ මේමයි. සාමාන්‍යයෙන් අපි සුද්ධජීවී විද්‍යාවේදී රෝපිත ඇති කරනවා බැක්ටීරියා රෝපිත. බැක්ටීරියාවන් මගා කරනවා. මේ දෙන්නේ බැක්ටීරියා රෝපිතයක් කියලා ගන්නවා. මේ බැක්ටීරියා රෝපිතේ මියා දැක්කා සමහර තැන්වල බැක්ටීරියා නොවන විනත් වර්ග වර්ධනය වෙලා තියෙනවා. බැක්ටීරියා නොවන විනත් වර්ග වර්ධනය වෙලා තියෙනවා. එතකොට ඒවා මගින් මේ බැක්ටීරියා වල වර්ධනය අඩාල කරලා දෙනවා. ඇත්තටම නැති කරලා දෙනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන වචනය නිෂේධනය කියලා. බැක්ටීරියා වල වර්ධනය නැත්තරම නැති කරලා දාලා දෙනවා. නිෂේධනය කරලා දෙනවා. එතකොට මෙන්න මේ බැක්ටීරියා වල වර්ධනය නිෂේධනය කරපු මේ ද්‍රව්‍ය පස්සේ අඳුනගත්තාම එයා අඳුර ගන්නවා ඒක දිලීර කියලා. අඳුර ගන්නවා දිලීර කියලා. එතකොට මෙන්න මේ දිලීර විසින් නිපදවනු ලබන රසායනිකයක් මගින් බැක්ටීරියා වල වර්ධනය එහෙම් පිටින්ම අඩාල කරලා තියෙනවා. අන්නේ ද්‍රව්‍ය එයා නම් කරනවා ප්‍රතිජීවකයක් කියලා. එයා නම් කරනවා ප්‍රතිජීවකයක් කියලා. ඔයගොල්ලන්ට මම එදා බලය නෙමෙයි මොකද්ද තාපය දෙවෙනි කොටස ටියුට් එක දැම්මා. මේ ඒක බැරි වෙලාවත් රට පළවෙනිදා ඇරියොත් ටියුට් එක print කරලන්ට දීලා තියෙන්නේ. ඒකේ print එක ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් PDF එකම පාවිච්චි කරන්න. අපි දැන් කතා කරන්නේ සුද්ධජීව විද්‍යාව ටියුට් එකේ පිටු අංකය 12. සුද්ධජීව විද්‍යාව ටියුට් එකේ පිටු අංකය 12. බලන්න. 1929 දී සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් වගා කළ ස්ටැෆිලොකොකී බැක්ටීරියා රෝපිතවල සමහර ස්ථානවල බැක්ටීරියා වැඩි නොමැති බවත් එම ස්ථානවල කිසියම් දිලීරයේ විශේෂයක් වැඩි ඇති බවත් නිරීක්ෂණය කරනවා. දැන් මේ කළු පාටින් පෙන්නේ බැක්ටීරියා නම් මේ නිල් පාට මම දක්වලා දෙන්නේ දිලි. එම දිලීරයේ පිරිසුදු මාධ්‍යයක වගා කර එම මාධ්‍යයෙන් නිස්සාරණය කරගත් දිලීරයේ නිපද වූ ද්‍රව්‍ය බැක්ටීරියා රෝපිතයකට එකතු කළ විට ඒවායේ වර්ධනය කියන්නේ මේ බැක්ටීරියා වල වර්ධනය නිෂේධනය වෙනවා. ඒ කියන්නේ බැක්ටීරියාවන් හැදෙන්නේ නැහැ. බැක්ටීරියා වර්ධනය නිෂේධනය කර ද්‍රව්‍ය පෙනිසිලින් ලෙසත් ඒ නිපද වූ දිලීරය පෙනිසිලියම් නොටාටම් ලෙසත් 1932 දී හඳුනා ගන්නවා. එහෙනම් අපේ ගියාත්මය වගේ තමයි මේක හඳුනගෙන තියෙන්නේ. ගියාත්මෙත් පොඩි කාලේ වගේ. පසුව පෙනිසිලින් නිපදවන දිලීරයක් ලෙස පෙනිසිලියම් ක්‍රයිසෝජීනියම් විශේෂය හඳුන්වා ගන්නවා. එදා සිට අද දක්වාම පෙනිසිලින් සුද්ධජීවී ආසාදන මැඩ පැවැත්වීම සඳහා භාවිත කරනවා. right. එහෙනම් මේකත් සුද්ධජීවීන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍යයක්. රෝග මර්ධනය සඳහා තමයි යොදාගන්නේ. අනිවාර්යයෙන්ම මේ සුද්ධජීවීන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍ය භාවිතා කරද්දී ඒවා හොඳ අවධානයෙන් යුතුව භාවිතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට දැන් හෙටන් ඉඳලා පටන් ගයි ඉස්කෝලේ පටන් ගන්න වැක්සින් එක. ඒ වැක්සින් එකේ තියෙන්නේ අඩපණ කරන ලද කොරෝනා වෛරස්. ගොඩාක් වෙලාවට තින්නේ ඒක තමයි තියෙන්නේ. එතකොට සුද්ධජීවීන්මනේ අපිට ආය ඇතුළු කරන්නේ. එතකොට අපේ ඇඟේ තුල ඇති වෙන ප්‍රතිදේහ. ඒවා ඇත්තටම කොරෝනා ඇතුළුනා කියලා ඉතලා ඇඟ වැඩ කරනවා. එතකොට ඇත්තටම ඇතුළු වුණත් අවුලක් නැහැ. මොකද ප්‍රතිදේහ හැදිලායි තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය සිද්ධාන්තය. එතනින් එහාට කියපු ගොඩාක් සිද්ධාන්ත තියෙනවා. ඒවා අපි කියන්න වෛද්‍යවරු නෙවෙයිනේ. right. එහෙනම් මෙන්න මේ ප්‍රතිජීවකයක තිබිය යුතු ලක්ෂණ වෙන්නේ අනිවාර්යයෙන්ම ඊ타මාත්ම සුළු ප්‍රමාණ වලින් කාටවත් ඉන්ජෙක්ෂන් කරන්නේ නැහැ නේ නිකන් මේ අර හරකුණ්ඩ ගන්නවා වගේ තඩි ඉන්ජෙක්ෂන්. ඊ타මාත්ම කුඩා ප්‍රමාණයක් තමයි
ඕ වරේ එතකොට තියෙනවා මම ඔක දාපන් මේ දකුණු පැත්තේ අයින මේක බං වම් පැත්තේ අයින මේක එතකොට කියන්නේ නම් දෙත අමතක කරනවා මේක බලනකොට මේ මොකද මම කියන්නේ මේ ඊටම සුළු සාන්නන වලින් තමයි භාවිතා කරන්නේ එහෙනම් ලියමු බලන්න හොඳ ප්‍රතිජීවකවල තිබිය යුතු ගුණාංග කීපයක් තියෙනවා එකක් තමයි පළවෙනි එක ඊටාත්ම සුළු සාන්නන වලින් ක්‍රියාත්මක වීම ඊටාත්ම සුළු සාන්නන වලින් ක්‍රියාත්මක වීම චුට්ටි ජීව විද්‍යාව පිටු අංකය 12 ප්‍රතිජීවක දැන් හිතන්නකෝ අපිට ප්‍රතිජීවකයක් මොකක් හරි ඖෂධයක් දෙනවා කියන්නේ ඒ ඖෂධය දුන්නාම අපේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය වලට හානික වෙන්න හොඳ නැහැ. යම් කිසි බලපෑමක් කරන මේ බලපෑමක් එළින්ද තමයි උණ හැදීමක් කරවම වෙන්නේ. නමුත් දීර්ඝකාලීනව හානි වෙන්නේ නැහැ. එහෙනම් ලියමු දෙවෙනි එක. ධාරකයාගේ පරිවෘත්තීයට හානි නොකිරීම. ධාරකයාගේ පරිවෘත්තීයට හානි නොකිරීම. පළවෙනි එක කිව්වේ මං ඊටමත් සුළු සාන්නන වලින් ක්‍රියාත්මක වීම. පළවෙනි එක කිව්වේ ඊටමත් සුළු සාන්නන වලින් ක්‍රියාත්මක වීම. දෙවෙනි එක ධාරකයාගේ පරිවෘත්තීය යාන්ත්‍රණයට හානි නොකිරීම. එතකොට අපි ගත්තොත් එimhe අපේ දේහය තුල සුද්ධ ජීවීන් ඉන්නවා ගණනාව. අපේ දේහය තුල සුද්ධ ජීවීන් ඉන්නවා ගණනාව. මේ සුද්ධ ජීවීන් ගණනාවක් ඉන්න නිසා අපි මේ ඇතුළු කරන ප්‍රතිජීවකය මේ සුද්ධ ජීවීන් හානි කරොත් එimhe අපේ පැවැත්මට හානියක් වෙනවා. එතකොට මේ ප්‍රතිජීවකයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි තුමු අපිට හානි කරන්නේ x කියලා සුද්ධ ජීවියෙක් කියලා. එහෙමනම් මෙන්න මේ x කියලා සුද්ධ ජීවිය ඉලක්ක කරගෙනම තමයි වැඩ කරන්න ඕනේ. එහෙම නැතුනොත් අපේ අනිකුත් හිතකර සුද්ධ ජීවීන්ට එහෙම ක්‍රියාත්මක වෙලා හරියන්නේ නැහැ. එහෙනම් ලියමු තුන්වෙනි එක. ඉලක්කගත සුද්ධ ජීවියෙකුට හෝ ඉලක්කගත සුද්ධ ජීවියෙකුට හෝ ඉලක්කගත සුද්ධ ජීවියෙකුට හෝ එවැනි ජීවීන් කිහිප දෙනෙකුට හානි පැමිණවීමේ හැකියාව. ඉලක්කගත සුද්ධ ජීවියෙකුට හෝ එවැනි ජීවීන් කිහිප දෙනෙකුට හානි පැමිණවීමේ හැකියාව. ඔන්න ඔය කතන්දර ටික වැදගත් වෙන හොඳ ප්‍රතිජීවකයක්. ඊගාව රූල් දෙක තුන පාවිච්චි කරමු අපි ප්‍රතිජීවකයක් හඳුන්වන්න. එහෙනම් ඊල් ටිකේ රූල් ටික තරුලකුණු නොසලකා හැරලා ලියමු. එහෙනම් මොකද්ද මේ ප්‍රතිජීවකයක් කියන්නේ? යම්කිසි සුද්ධ ජීවී කාණ්ඩයක් විසින් නිපදවනු ලබන මොනවයින්ද? ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ඵලයක් ලෙස. යම්කිසි සුද්ධ ජීවියෙක් ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ඵලයක් විදිහට නිපදවනු ලබන වෙනත් සුද්ධ ජීවී කාණ්ඩයක පැවැත්මට තර්ජනයක් ඇති කරන. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පැවැත්ම නිෂේධනය කරනු ලබන අධික අණුභාරයක් සහිත කාබනික සංයෝග වලට අපි කියනවා ප්‍රතිජීවක කියලා. එහෙනම් ලියමු ප්‍රතිජීවකයක් යනු. ප්‍රතිජීවකයක් යනු ප්‍රතිජීවකයක් යනු තමයි එකක් ගන්න ලියන්න. එක් සුද්ධ ජීවී කාණ්ඩයක පිටු අංකය 12 එක් සුද්ධ ජීවී කාණ්ඩයක
එක්සුට ජීවී කාණ්ඩයක පරිවෘත්තීය ක්‍රියාමගින් නිපදවනු ලබන එක්සුට ජීවී කාණ්ඩයක පරිවෘත්තීය ක්‍රියාමගින් නිපදවනු ලබන තමත් සුද්ධජීවී කාණ්ඩයක වර්ධනය නිෂේධනය කරනු ලබන තමත් සුද්ධජීවී කාණ්ඩයක වර්ධනය නිෂේධනය කරනු ලබන තවත් සුද්ධජීවී කාණ්ඩයක වර්ධනය නිෂේධනය කරනු ලබන අධික අණුක භාරයක් සහිත කාබනික අණු වේ. අධික අණුක භාරයක් සහිත කාබනික අණු වේ. අපි ගිය සතියේ කතා කරා සුද්ධජීවීන් ආශ්‍රයෙන් නිපදවනු ලබන එන්සයිම වර්ග. ඔන්න අද කතා කරා ප්‍රතිජීවක. ඊළඟට අපි එන්නේ ශක්තිය නිෂ්පාදනය සඳහා සුද්ධජීවීන් භාවිත කිරීම. ශක්තිය සඳහා සුද්ධජීවීන් යොදාගන්නේ ඇත්තටම ජීව වායුව විදියට. ජීව වායු නිෂ්පාදනය මගින් අපිට ගන්න පුළුවන් ශක්තිය. ජීව වායුවේ ප්‍රධානතම රසායනික සංඝටකය තමයි CH4. මේකට අපි කියනවා මීතේන් කියලා. මේකටම තමයි කියන්නේ ස්වභාවික වායුව කියලා. දැන් ඔයගොල්ලන් ඊයේ පෙරේද දකින්න ඇති. खनिज तेल පිළිබඳ රාජ්‍යමදී ලංකාවේ ස්වභාවික වායු නිධි ගවේෂණය ආරම්භ කරනවා කියලා නිධි කැණීම ආරම්භ කරනවා කියලා කිව්වා. එතකොට ලංකාව ගිනි ගන්නවා. දහන හොඳ දහනේ වෙන වායුවක්. ලංකාවේ ওই තියෙන ණය බරින් නිදහස් වෙන්න පුළුවන් කියලා කියනවා. මං හිතන්නේ මුළු ලංකාවම රත්තරන් ආකාරයක් වුණා. මේ දේශපාලඥයෝ කරන වැඩවලින් ණයෙන් නම් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. හැමදාම ණය උගලක තමයි පැටලෙන්නේ. right. අපි එනවා ජීව වායුව සම්බන්ධයෙන් කතා කරමු. ජීව වායුවේ ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ එතන CH3 කියලා තියෙන එක හදාගන්න CH4. ජීව වායුවේ ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ CH4 මීතේන් වායුව. එතකොට මේට අමතරව මේකේ කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු තියෙනවා. ජීව වායු නිෂ්පාදනාගාරයක් හදන්නේ ඇත්තටම පොළවේ යට. මෙන්න මේ ටැංකිය ගොඩාක් වෙලාවට වායු රෝධක කරලායි තියෙන්නේ. ඒ කියන්නේ පිටතින් වායුව ඇතුළු වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටැංකියේ ඉඳලා අපි ජීව වායුව එළියට ගැනීම සඳහා නලයක් කරනවා. මේකට අපි කියනවා චීරක ටැංකිය කියලා. මේකේ තියෙන්නේ කාබනික ද්‍රව්‍ය. මේකට කියනවා ජීරක ටැංකිය කියලා. මෙන්න මෙතන තමයි ජීව වායුව එක්රැස් වෙන්නේ. එතකොට මේකට අමුද්‍රව්‍ය ඇතුළු කරන්න නලයක් තියෙන්න ඕනේ. ගොඩාක් වෙලාවට අමුද්‍රව්‍ය විදියට ඇතුළු කරන්නේ දි รา පත් වෙන ශාක සප්ත ද්‍රව්‍ය.
හැබැයි ජීවවායු නිෂ්පාදනයේදී බහුලවම භාවිතා කරන්නේ ගොම පොහොර තමයි භාවිතා කරන්නේ. මේකට ගන්න ඇත්තටම ගොම පොහොර තමයි ගන්න. ජලයත් එක්ක කලවම් කරලා මේකට ඇතුළු කරනවා. එහෙනම් මේකට ගොම ජලය. එතකොට මේකට දාන අමුද්‍රව්‍ය ටික මෙහෙම එනවා පහළ. ඊට පස්සේ මේකෙන් ජීව වායු අයින් කරාට පස්සේ ගන්නවා මෙතෙන්න මේ විදියට ද්‍රව්‍ය එකතු වෙනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් අවශේෂ ද්‍රව්‍ය. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ජීව වායු නිෂ්පාදනයේදී අතුරු ඵලයක් විදියට ලැබෙනව මොනවාද? කොම්පෝස්ට්. දැන් ලංකාවේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා උනන්දු කරනවා හැමෝම. right. එහෙනම් අපි නම් කරමු රූපසරාණ මේ දින්නේ බිම් මට්ටම. බිම් මට්ටම. ඊළඟට මෙයා නම් කරන්නේ අමුද්‍රව්‍ය එකතු කරන කුටීරය. අමුද්‍රව්‍ය එකතු කරන කුටීරය. මේක නම් කරා ජීරක ටැංකිය කියලා. ඒක මෙතනින් ඊතලයේ ගහලා තියෙන්නේ. ජීරක ටැංකිය. මෙතනින් එන්නේ ජීව වායු. මේ දෙන්නේ කාබනික මිශ්‍රණය. කාබනික ද්‍රව්‍ය මිශ්‍රණය. කාබනික ද්‍රව්‍ය මිශ්‍රණය. ඊළඟට එතනින් එළියට එනවා දි รา පත් වූ කාබනික ද්‍රව්‍ය. දි รา පත් වූ කාබනික ද්‍රව්‍ය. ඒ දි รา පත් වූ කාබනික ද්‍රව්‍ය ඊගාවට අයින් කර ගන්නවා මොනවා විදියටද? කොම්පෝස්ට් විදියට. දි รา පත් වූ කාබනික ද්‍රව්‍ය අයින් කර ගන්නවා කොම්පෝස්ට් විදියට. අයින් ඔන්න ඕක තමයි රූප සරහන. right. එහෙනම් අපි එමු එතන රූප සරහනට යටින් ඉඩක් තියෙනවා. එතන යටින් ලියමු. අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ දි รา පත් වන කාබනික ද්‍රව්‍යයි. අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ දි รา පත් වන කාබනික ද්‍රව්‍යයි. ඒකටම ලියන්න මෙහිදී බහුලවම යොදා ගනු ලබන්නේ බහුලවම යොදා ගනු ලබන්නේ සත්ව ගොවිපළ වලින් ඉවත් කරනු ලබන සතුන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍යයි.
සතුන්ගේ බහිස්රාවී ද්‍රව්‍යයි. වරන් ඇතුලේ දාගන්න ගොම පොහොර. ගොම පොහොර. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ නිර්වායක තත්ත්වයට. කාබනික සංයෝග නිර්වායක තත්ත්වයටදී පැසීමට ලක් වෙලා හැදෙනවා මීතේන්. මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. මෙතෙන්දි වෙන්නේ කාබනික සංයෝග. බිඳ වැටෙනවා මීතේන්, ප්‍රධාන වශයෙන් මීතේන් වායු බවට පත්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සඳහා දායක වෙන්නේ නිර්වායක සුද්ධජීවි. නිර්වායක සුද්ධජීවි. මේ සඳහා දායක වෙනවා ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ කිහිපයක්. එක්කෙනෙක් තමයි මෙතනකොකස්. ඊගා එක්කෙනා මෙතනබැසිලස්. මෙන්න මේ වගේ අය තමයි දායක වෙන්නේ. ලියමු. ඒකනේ ලියන්න. මෙහිදී කාබනික සංයෝග නිර්වායක තත්වයටදී මෙහිදී කාබනික සංයෝග නිර්වායක තත්වයටදී පැසීමේ ක්‍රියාවලියට භාජනය වී මීතේන් නිපදවයි. පැසීමේ ක්‍රියාවලියට භාජනය වෙලා මීතේන් නිපදවයි. මෙන්න මේකේ ප්‍රධාන පියවර හතරක් තියෙනවා මේ ක්‍රියාවලියේ. පළවෙනි පියවර අපි කියනවා කාබනික සංයෝග ජල විච්ඡේදනය. පළවෙනි පියවර තමයි කාබනික සංයෝග ජල විච්ඡේදනය. දෙවෙනියට පැසීම. තුන්වෙනියට ඇසිටික් අම්ල ජනනය. හතරවෙනියට මීතේන් නිපදවීම. ඒක ලියමු. මේ ප්‍රධාන පියවර හතරකින් සිදුවේ. මේ ප්‍රධාන පියවර හතරකින් සිදුවේ. පළවෙනි එක කාබනික සංයෝග ජල විච්ඡේදනය. දෙවෙනි එක පැසීම. කාබනික සංයෝග ජල විච්ඡේදනය. දෙවෙනි එක පැසීම. තුන්වෙනි එක ඇසිටික් අම්ල ජනනය.
ඊළඟ එක මීතේන් නිපදවීම. මීතේන් නිපදවීම CH4 නිපදවීම. පළවෙනි පියවර වෙන්නේ කාබනික සංයෝග ජල විච්ඡේදනය. දෙවෙනි එක පැසීම. තුන්වෙනි එක ඇසිටික් අම්ල ජනනය. හතරවෙනි එක මීතේන් නිපදවීම. මේ සඳහා දායක වෙන්නේ බැක්ටීරියාවන්. ඒ බැක්ටීරියා නිර්වායක බැක්ටීරියා. ලියමු ඒකටම බහුල ලෙස මෙතනකොකස් ලියලා තියෙන්නේ. මෙතනකොකස් සහ මෙතන බැසිලස්. මෙතනකොකස් සහ මෙතන බැසිලස්. යන නිර්වායක සුද්ධ ජීවීන් නැත්නම් යන නිර්වායක බැක්ටීරියා. යන නිර්වායක බැක්ටීරියා. භාවිත කෙරේ. ඊළඟට අපි ඉන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනය. කොම්පෝස්ට් නිෂ්පාදනය. රජය උනන්දු කරනවා මිනිසුන්ව කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඉඩකඩ තියෙනවනම් ආහාර පාල මිනිසුන්ගෙන් බැනුම් අහන්න එහෙම වෙන්නේ නැත්නම් ඔන්න ගෘහස්ත කර්මාන්තයක් විදිහට කොම්පෝස්ට් නිෂ්පාදනය පටන් ගන්න. කොම්පෝස්ට් හදන එක කරන්න පුළුවන් හරියට විද්‍යානුකූලව කරොත් ගඳක් එන්නේ නැති වෙන්න. එතකොට කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් ඉස්කෝලවල තියෙනවා බැරල් ක්‍රමය. අර කොළ පාට ප්ලාස්ටික් බැරල් දීලා තිනවා. ඒ බැරල් වලට තමයි ගොඩාක් වෙලාවට කොම්පෝස්ට් හදන බින් එක තියෙන්නේ. ගෘහ විද්‍යා ඒකකයේ ගාව. ඇයි ඒ? එක එක කෑම වර්ග හදනවා කණ්ඩ බැරි ඉඳ විසි කරනවා. එන්න ගොඩාක් වෙලාවට කොම්පෝස්ට් බින් එක තියෙන්නේ බලන්න ඉස්කෝලේ ගෘහ විද්‍යා ඒකකයේ ගාව තමයි. එහෙනම් මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන එක ක්‍රමයක වේදයක් තමයි බැරල් ක්‍රමය. බැරල් ක්‍රමය. මහා පරිමාණයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් හොඳ මිලක් ගන්න. අයින් නෝට් එක සම්පූර්ණ කරගියම් බැරල් ක්‍රමය. ඊගොඩ අපේ ගෙවල් වල නම් කරන්නේ මොකද්ද? වලක් කපලා දිනවා. වල ක්‍රමය. වල ක්‍රමය. ඊළඟට ගොඩ ගහලා තිනවා. ගොඩ ක්‍රමය. ගොඩ ක්‍රමය. එහෙම නැත්නම් භාවිතා කරනවා ඔය නාගරික ගෙවල් වලින් බහුතරයක් භාවිතා කරන්නේ කොම්පෝස්ට් ජීරක බඳුන් ක්‍රමය. ඉස්කෝල වල එමනම් කොටු ගහලා අර නංචි ගස් වලින් එහෙම බැඳලා කොටු රාමු ක්‍රමයේ භාවිතා කරනවා. කොටු රාමු ක්‍රමයේ ජීරක බඳුන් ක්‍රමය. ඔව් නංචි වැටහිර ග්ලිසරීඩියා නේද? ඔව් ජීව කොටු රාමු ක්‍රමයේ ඒකම තමයි මම ලිව්වේ කොටු රාමු ක්‍රමයේ. හරි. එතන කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා බහුලවම යොදාගන්නේ ශාකමය අපද්‍රව්‍ය.
එතකොට දි รา පත් වෙන කොළ රොඩු තමයි බහුලවම භාවිතා කරන්නේ. මේකේ තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කිරීම සඳහා තමයි අර නංචි. එහෙම නැත්නම් අපි කියනවා ලාඩා කියලා කියනවා. වැටීරියා කියලාත් කියනවා. ගිනිසීරියා කියලාත් කියනවා. තම ගහට. අන්නේ කොළ කපලා දානවා මෙයාගේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා. right. එතෙන්දි වෙන්නේ මේ ශාකවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග. සංකීර්ණ කාබනික සංයෝග පත් කරනවා සරල අකාබනික ද්‍රව්‍ය බවට. මෙතන මේ නයිට්‍රජන් චක්‍රය හා සම්බන්ධ වන නයිට්‍රෝසොමනස් නයිට්‍රෝබැක්ටර් වගේ සුද්ධ ජීවීන් දායක වෙනවා. ඔයාලගේ රිවිෂන් පන්තියේ පටන් ගත්තාම මේ හා සම්බන්ධ සියලුම නෝට් print කරලා දෙනවා. දැනට මේ අපි කරගෙන යන විදියට කරගෙන යම් ගොඩාක් වෙලාවට දෙසැම්බර් විතරනකොට පන්ති පටන් ගන්න පුළුවන් වෙන හැඩක් තමයි තියෙන්නේ. මොකක් වෙයිද දන්නේ? තවම අරගොල්ලන්ගේ විභාගයට දෙන්න දුන්නේ නැහැ හැබැයි. එහෙම දෙයක්ත් තියෙනවා. right. එහෙනම් ලියමු යටින්. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මේ බෝඩ් එකේ ඉතින් මම ඔය දාන්න පුළුවන් උපරිම සෙල්ලම් ටික දාලා තමයි යන්නේ. ලැප්ටොප් එකේ කැමරාවෙන් තමයි පන්තිය කෙරෙන්නේ. ගුරුවරු එයිද දන්නේ නැහැ ඉතින් විභාග වැඩවලට. ඒකේ ඉතින් මම නම් ඉන්නේ ගුරුවරුන්ගේ පැත්තේ. ගොඩාක් දෙමව්පියෝ නම් ගුරුවරුන්ට බනිනවා. මම ඉන්නේ ගුරුවරුන්ගේ පැත්තේ. එහෙම නැත්නම් ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය ඉතාමත්ම අඳුරුදායක වෙනවා. මම ඉස්කෝලේ ගුරුවරයෙක් නොවුනාට අපි සමස්තයේ මන්නම් ඉස්කෝලේ ගුරුවරුන්ගේ එක ඉල්ලීම සාධාරණයි. ඔව් මම මගේ පැත්තලු. නෑ මං එහෙම නෑ. මං ඉන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ පැත්තේ. එදින ලියමු. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ ශාකමය අපද්‍රව්‍ය සහ සත්වමය අපද්‍රව්‍යයි. ඊළඟට ටවුන් වල එකතු වෙන කැලිකසල වලිනුත් පුළුවන්. හැබැයි ඒවා වර්ගීකරණය කරලා ඉගන්න වෙන්නේ. ඒකටම ලියමු. නාගරික කැලිකසලද බහුලව යොදාගත හැකි නමුත් ඒවා වර්ගීකරණය කළ යුතු වේ. මොනවා නමුත් මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික සංයෝග බවට බෙදෙනවා. අලුත් රුලකින් ලියන්න. මේදී සිදුවන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික ද්‍රව්‍ය බවට. සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික ද්‍රව්‍ය බවට
පත් කිරීමයි. සංකීර්ණ කාබනික සංයෝගය සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමයි. එහෙනම් අපි එමු යටින් තියෙනවා එහා පැත්තේ පිටුවේ පිටු අංකය 14 භාවිත වෙන කාබනික ද්‍රව්‍ය. ගොඩාක් වෙලාවට ශාකමය ද්‍රව්‍ය විදිහට භාවිතා කරනවා පිදුරු. පිදුරු බහුලයිනේ. දැන් ඉස්සරහට ලංකාවේ පිදුරු හොයාගන්නත් බැරි වෙයිද නැහැ. ගොවින් වගා කරන්නේ නැහැ කියලා කියන. පිදුරු නැති වෙයිද නැහැ. ඉතින් කොම්පෝස්ට් නිෂ්පාදනයට අඩාල වෙයිද නැහැ. ඊගාවට භාවිතා කරනවා දි รา පත් වන කොළරොඩු. එදින ලියමු භාවිතා වන කාබනික ද්‍රව්‍ය ශාකමය ද්‍රව්‍ය. ශාකමය ද්‍රව්‍ය. වරාන් ඇතුලේ දාගන්න පිදුරු පිදුරු දි รา පත් වන කොළරොඩු ඊළඟට භාවිතා කරනවා කෘෂිකර්මික වගාබිම් වලින් ඉවතලන අපද්‍රව්‍ය. උදාහරණයක් විදිහට අපි ගන්නකෝ ගෝවා කොටුවක් නම් ගෝවා කොටුව ගලවලා ගෝවා ගෙඩිය අරගෙන ඉතින් ටික පැත්තකට දානවා. කැරට් ගලවලා කැරට් කොළ ටික පැත්තකට දානවා. එහෙනම් තුන්වෙනි ඒකටම වරහන් ඇතුලේ ඒකටම ලියන්න වගාබිම් වලින් ඉවත් කරනු ලබන වගාබිම් වලින් ඉවත් කරනු ලබන භෝග කොටස් ඊළඟට ගන්නවා දෙවෙනි පේළියේ ගොවිපළ වලින් ඉවත් කරනු ලබන බහිස්රාවී ද්‍රව්‍ය. සතුන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය. ඊළඟට මේකට සුදුසු ස්ථානයක් වෙන්නේ වියලි ස්ථානයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් වතුර බැහැලා යන්න ඕනේ. වතුර බැහැලා යන්න වතුර රඳන්නේ නැති. ඒ කියන්නේ මඩ රහිත වෙන්න ඕනේ. සෙවණ සහිත පරිසරයක්. එනන් ලියමු සුදුසු ස්ථානය වියලි සිසිල් ස්ථානයක් විය යුතුය. වියලි සිසිල් ස්ථානයක් විය යුතුය. එනම් පසෙහි ජලය නොරඳන පසක් විය යුතුය. ඊළඟට තියෙන්නේ කාබන් නයිට්‍රජන් අනුපාතය. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කාබන් 30ක් තිබ්බොත් නයිට්‍රජන් එකක් විතර තමයි තියෙන්නේ. හේතුව බැරි වෙලාවත් නයිට්‍රජන් වැඩි වුණොත් එහෙම මේ නයිට්‍රජන් පත් වෙනවා ඇමෝනියා බවට. නයිට්‍රජන් පත් වෙනව මොනවා බවටද? ඇමෝනියා බවට. එහෙනම් මේ නයිට්‍රජන් ඇමෝනියා බවට පත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ගඳ ගන්නවා. එහෙනම් කාබන් නයිට්‍රජන් අනුපාතය 30ට එකක් වෙනවා. එහෙනම් ලියමු ඊගාව එක. කාබන් නයිට්‍රජන් අනුපාතය
कार्बन नाइट्रोजन अनुपात है। तिहट එකක් විය යුතුයි। कार्बन नाइट्रोजन अनुपाතය 30ට එකක් විය යුතුයි। ඒකටම ලියන්න नाइट्रोजन වැඩි වූ විට नाइट्रोजन වැඩි වූ විට ඇමෝනියා නිපද වෙන බැවින් ඇමෝනියා නිපද වෙන බැවින් ගන්ධයක් ඇති වේ। ගන්ධයක් ඇති වේ। දැන් ඊගාවට අපිට වැදගත් වෙනවා මෙයාගේ ජල ප්‍රමාණය। එහෙම නැත්නම් තෙතමනය। තෙතමනය 140ත් 65ත් අතර වෙන්න ඕන। එනේ සුදු ජීවීන්ගේ මේකේ වර්ධනය වෙන්නේ මීතොට මුල්ල කුණු කන්දට උනේ මේ කඩායම් වටලා මිනිස්සු මැරිච්ච එක තමයි। ඉතින් යට වෙලා මිනිස්සු මැරුණා නේ වෙන නම් දෙයක් උනේ නැහැ। හරි එතකොට මෙන්න මෙතන මේ තෙතමනය 140ත් 65ත් අතර වෙනවා। එහෙනම් නියම පොඩ්ඩක් විනාඩියක් දෙන්න। right එතකොට ජල ප්‍රමාණය වැඩි වුණොත් වෙන්නේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා। සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා වෙලා මේක කුණු වීමකට ලක් වෙනවා। එහෙනම් ලියන්න තෙතමනය 140ත් 65ත් අතර විය යුතුය। 140ත් 65ත් අතර විය යුතුය। ජලය වැඩි වූ විට කුණු වීමකට ලක් වේ। කුණු වීමකට ලක් වේ। ඊළඟට මෙන්න මේ කොම්පෝස්ට් එකකදී කොම්පෝස්ට් ගොඩ නිතරම පෙරලනවා। පෙරලන්නේ ඒක වාතනය කිරීම සඳහා। කියන්නේ මේ සඳහා දායක වෙන්නේ ස්වායක සුද්ධ ජීවි। ඒගොල්ලන්ට තියෙන්න ඕනේ ඔක්සිජන්। ඒතර මේ ඔක්සිජන් සාන්ද්‍රණය 100ට 5ක පමණ ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙනවා। right එනන්නේ මේකට වාතනය 100ට 5ක පමණ 100ට 5ක පමණ ඔක්සිජන් සාන්ද්‍රණයෙන් යුතු ඔක්සිජන් සාන්ද්‍රණයෙන් යුතු වාත අවකාශය පැවතිය යුතුය। වාත අවකාශය පැවතිය යුතුය। ඒකටම ලියන්න ස්වායුක තත්ත්ව නොමැති වූ විට ස්වායුක තත්ත්ව නොමැති වූ විට නිර්වායුක බැක්ටීරියා
නිර්වායක බැක්ටීරියා වර්ධනය වේ. ස්වායක තත්ත්ව නොමැති විට නිර්වායක බැක්ටීරියා වර්ධනය වේ. right ඔන්න ජීවායු නිෂ්පාදනය කතා කරා කොම්පෝස්ට් නිෂ්පාදනය කතා කරා. ඊළඟට මම හිතන්නේ අවසාන මාතෘකාව තියෙන්නේ නෑ අවසාන ජලයේ පිරියම් ජෛව ප්‍රතිකර්මණය ජලයේ පිරියම් කිරීම. right අපි එනවා එනම් ජෛව ප්‍රතිකර්මණය. දැන් පහුගිය දවස්වල සෑහෙන කතාවට ලක් වෙච්ච දෙයක් නේ. අර නැවේ කතාව. තෙල් නැවේ කතාව. එතකොට ඒ තෙල් නැවේ කතාව මම හිතන්නේ එහෙම්මම යට ගියා. නැවත් එතනම යට ගියා. මේ ලංකාවේ ඉන්න ගොඩක් දේවල් එහෙම තමයි වෙන්නේ. කතා කරනවා යට යනවා. ආයේ මතුවෙන්නේ ඡන්දේ කාලෙට. තමයි මතුවෙන්නේ. ඒකනේ දැන් ලංකාවේ ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ආයේ ඡන්දේ කාලෙට ඔව්. නෑ මේ නෝට් එක ලියන්නේ පොතක නෙමෙයි මේ නෝට් එක ලියන්නේ ටියුට් එකේ. මේක තමයි ටියුට් එක. right. එතකොට මේ ජෛව ප්‍රතිකර්මණය කියන එකත් කතා බහට ආවේ ඔන්න ඔය තෙල් නැවෙ හින්දා. බලන්නකො ජෛව ප්‍රතිකර්මණය. ජෛව කියන්නේ ජීවීන් යොදලා ප්‍රතිකාර කිරීම තමයි අපි කියන්නේ ජෛව ප්‍රතිකර්මණය කියලා. කාටද එතකොට ප්‍රතිකාර කරන්නේ ජීවීන් යොදාගෙන මිනිස්සුන්ටද? නෑ. මේ ප්‍රතිකාර කරන්නේ පරිසරයට. එහෙනම් ජෛව ප්‍රතිකර්මණය කියන එක යොදාගෙන ප්‍රතිකාර කරනු ලබන්නේ පරිසරය. මොන පරිසරයද? දූෂිත පරිසරය. එහෙනම් දූෂිත පරිසරයක තියෙන පරිසර දූෂක පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සරලවම කියන්න පුළුවන් ජෛව ප්‍රතිකර්මණය කියලා. පරිසරයේ පවතින පරිසර දූෂක ඒවායේ හානිකර භාවය එක්ක පහත හෙළලා නැත්නම් පරිසරයෙන් සහ මුලින්ම ඉවත් කිරීමේ ක්‍රියාවලිය කියන්න බලන් අපිට මොකක්ද කියලාද? ජෛව ප්‍රතිකර්මණය කියලා. කිරි ගන්න ගියා සමාදම් කාර්ය කොට ගියා. සම්මුතිත චොර වුණා. මේ සාමාන්‍යයෙන් ඉතින් ඔහොම තමයි. මාධ්‍ය කියන්නේ තමන්ගේ වාසියට ඇසිරෙන ඒවා. එතන ඉන්නේ චමුතිතද එහෙම නැත්නම් ඔය අනිත් නිවේදකයෝද ඔක්කොම වැඩක් නැහැ. තමන්ගේ වාසි පැත්තට තමයි හැදිලා දෙන්නේ. 1977න් පස්සේ රට යන්නේ පාලට. ඒ ඉන්න ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඕගොල්ලෝ ගොඩ එන්න ක්‍රමයක්. එලා හොඳට ඉගෙන ගත්තාම ඡන්දය කියන එකේදී මොලේ පාවිච්චි කරන්න පුළුවන්. ඔව් දෙදා ඕගොල්ලන්ගේ ඡන්ද දෙනකොට චීනෙට කියලා දී දන්නේ. ඔන්න නමුත් අපි ඉගෙනගෙන තිබ්බොත් අපිට කොහෙට හරි පැන ගන්න හරි පුළුවන්. ඒ ඉන්න ඉගෙන ගන්න වෙන කරන්න දෙයක් නෑ. කවුරුත් අපිට උගන්වන්න මහන්සි වෙන්නේ නැහැ. ඉන්න අය ඔක්කොමලා බකට් එක දාන්න තමයි බලන්නේ. ඉස්සරහට ගියොත් ඉන්දියාවේ යක්පෙන ඉන්න එන්න පස්සට යනවා. මහමූදනේ ඉන්න ගැටලුවක් නැහැ. සමහරවිට එහෙම හිතනවත් දන්නේ නැහැ. right මොන නමුත් අපි එමු ජෛව ප්‍රතිකර්මණයට. සුද්ධජීවීන් පරිසරයේ ස්වභාවික වියෝජකයන් වෙනවා. එම ජීවීන් ස්වභාවික ද්‍රව්‍ය චක්‍රීකරණයෙන් වැදගත් මෙහෙයක් කරනවා. ඒ කියන්නේ කාබන් චක්‍රීකරණය, නයිට්‍රජන් චක්‍රීකරණය, ඒ කියන්නේ ඛනිජ චක්‍රවල ක්‍රියාකාරීත්වය සඳහා සුද්ධ ජීවීන් මොකද වෙන්නේ? අත්‍යවශ්‍ය වෙනවා. වගේම ඒගොල්ලෝ නැතුව මහා ජීවීන්ගේ පැවැත්මක් නැති වෙනවා. කවුද එතකොට මහා ජීවීන්? සුද්ධ ජීවීන් නොවන අය. දැන් අපි නම් දේශපාලක. ඒගොල්ලන්ගේ පැවැත්මක් නැති වෙනවා අපි නැති වුණා. ඒ ඉන්නා අපි වගේ මෝඩ ජනගහනයක් ඉන්න තරමට ඒගොල්ලන්ගේ
පැවැත්ම තහවුරු වෙනවා. right. අපි දේශපාලනය කතා කරමුකෝ මේ පන්තියේ පටන් ගත්තාම දැන් ඉතින් මේ දේටත් කපාගෙන දේශපාලනය කතා කරන්න යන්න උවමනාවක් නැහැ. right. එතකොට මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා හැමදාම මොකද වෙන්නේ? පරිසරයට පරිසර දූෂක එකතු වෙනවා. මෙන්න මේ පරිසර දූෂක පරිසරයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්‍රියාවලියේදී සුද්ධ ජීවීන් ප්‍රමුඛ දායකත්වයක් දක්වනවා. right. එහෙනම් ලියමු. ඊට ලියන්න පළවෙනි තල ලකුණ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා දිනපතා පරිසරයට එකතු වන විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් ජලජ භෞමික සහ වායව පරිසර ජලජ භෞමික සහ වායව පරිසර අධික ලෙස දූෂණය වේ. එතකොට මෙන්න මේ දූෂක ගත්තාම මේ දූෂක සමහරක් සුදු ජීවීන්ට වියෝජනය කරන්න පුළුවන්. ඒ වලට අපි කියනවා ජෛව හායනීය විය හැකි ද්‍රව්‍ය කියලා. ජෛව හායනීය විය හැකි ද්‍රව්‍ය. සමහරක් ඒවා තියෙනවා ජෛව හායනයක් වෙන්නේ නැහැ. එතකොට මේ ජෛව හායනීය නොවන ද්‍රව්‍ය ජෛව ප්‍රතිකර්මණය මගින් අයින් කරන්න විදියක් නැහැ. right. ඒක නම් ලියන්න. මෙම අපද්‍රව්‍ය අතරට ජෛව හායනීය විය හැකි මෙන්ම ජෛව හායනීය විය නොහැකි ද්‍රව්‍ය අඩංගු වේ. SFT පාස් වෙන්නේ ටිප් ඇන්ඩ් ට්‍රික්ස් තියෙනවා. හැබැයි ඒ ටිප් ඇන්ඩ් ට්‍රික්ස් ඉගෙන ගන්න කලින් ඉස්සලාම සිලබස් එක ඉවර වෙන්න ඕන. රිවිෂන් එකදී කරන්නේ ටිප් ඇන්ඩ් ට්‍රික්ස් තමයි විභාග ප්‍රශ්න පත්‍ර වලට උරු කරන්නේ. ඒ සඳහා පළවෙනියටම සිලබස් එක ඉවර වෙන්න ඕන. right. එහෙනම් මොකක්ද මේ ජෛව ප්‍රතිකර්මණය කියන්නේ කියලා අපි බලමු දැන් ආයේ. දැන් හිතන්නකෝ අර ඉස්සෙල්ලා කියපු මොකද්ද මේ මෙම අපද්‍රව්‍ය අතරට ජෛව හායනීය විය හැකි ද්‍රව්‍ය මෙන්ම ජෛව හායනීය විය නොහැකි ද්‍රව්‍ය අඩංගු වෙනවා කියලායි මම අන්තිමට කිව්වේ. දැන් හිතන්නකෝ අර කිව්ව කුණු කන්ද බ්ලූ මෙන්ඩල් මේකට නගර සභාවෙන් ගෙනිලා කුණු දානවා ඉවරයක් නෑ. හැබැයි මේකේ ස්වභාවික සුද්ධ ජීවීන් ඉන්න ඉඳා දාන ප්‍රමාණයටම වියෝජනය නොවුනත් සමහරක් වෙලාවට
ඒ කුණු කොම්පෝස් බවට පත් වෙනවා. සමානක් ලා නෙමෙයි ක්‍රමයෙන් පත් වෙනවා. හැබැයි හිතන්නකෝ අර නෙවෙයි කතාව. තෙල් පැල්ලමක් ඇති වුණා සෑහෙන පරාසෙ. එතකොට මේ තෙල් වියෝජනය කරන්න සමත් සුද්ධජීවීන් නෑ මොහොතේ. එතකොට කරන්නේ මොකද්ද? ලැබ් එකක් තුල දියුණු කරනවා අසුද්ධජීවීන්. ලැබ් එකක් තුල සුද්ධජීවීන් තෙල් වියෝජනය කරන්න පුළුවන් සුද්ධජීවීන් හදලා ඒගොල්ලෝ මේ මාධ්‍යයට අඳුන්වලා දෙනවා. ඒකල මේකට එකතු කරනවා නයිට්‍රජන් ප්‍රභවයක්. කියන්නේ සුද්ධජීවීන්ගේ වර්ධනය සඳහා නයිට්‍රජන් ප්‍රභවයක් එකතු කරනවා. එතකොට මේක තුල සුද්ධජීවීන් වර්ධනය වෙලා මේ තෙල් පැල්ලම මොකද කරන්නේ? වියෝජනය කරනවා. එහෙනම් ස්වභාවිකව මාධ්‍යයේ ඉන්න සුද්ධජීවී යොදා ගන්නත් පුළුවන්. කෘත්‍රිමව ජාන වෙනස් කරලා හදන සුද්ධජීවීන් යොදා ගන්නත් පුළුවන් ජෛව ප්‍රතිකර්ම. දැන් ස්වභාවිකව මාධ්‍යයේ ඉන්න සුද්ධජීවීන් හෝ කෘත්‍රිමව ජාන වෙනස් කරලා හදන සුද්ධජීවීන් භාවිතා කරලා පරිසරයේ පවතින පරිසර දූෂකවල හානිකරභාවය අඩු කිරීම හෝ එම පරිසර දූෂක සම්පූර්ණයෙන්ම පරිසරයෙන් ඉවත් කිරීමට අපි කියන මොකක්ද කියලාද? ජෛව ප්‍රතිකර්මණය කියලා. right එහෙනම් ලියමු ඊගාවතර ලකුණ. ස්වභාවික හෝ කෘත්‍රිම තත්ත්වය යටතේ ස්වභාවික හෝ කෘත්‍රිම තත්ත්වය යටතේ ජාන විකරණය කරන ලද සුද්ධජීවීන් යොදා ගනිමින් හෝ ජාන විකරණය කරන ලද සුද්ධජීවීන් යොදා ගනිමින් හෝ ස්වභාවිකව මාධ්‍යයේ වෙසෙන සුද්ධජීවීන් ස්වභාවිකව මාධ්‍යයේ වෙසෙන සුද්ධජීවීන් ස්වභාවිකව මාධ්‍යයේ වෙසෙන සුද්ධජීවීන්ගේ ස්වභාවිකව මාධ්‍යයේ වෙසෙන සුද්ධජීවීන්ගේ වර්ධනය උත්තේජනය කරමින් පරිසර දූෂකවල හානිකරභාවය අඩු කිරීම හෝ ඒවා සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කර පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ජෛව ප්‍රතිකර්මණය නම් වේ. right අපි බලමු මොකක්ද මේ ජෛව ප්‍රතිකර්මණයේ තියෙන ප්‍රධාන ලක්ෂණ කියලා. මේකෙදි එක්කෝ මාධ්‍යයේ ඉන්න සුද්ධජීවීන්ගේ වර්ධනය උත්ප්‍රේරණය කරනවා.
ඒ සඳහා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පෝෂක සහ ප්‍රශස්ත තත්ත්ව සපේ. එනම් බලන්න ජෛව ප්‍රතිකර්මණයේ ලක්ෂණ. ලියමු පළවෙනි එක. සුදු ජීවීන් මගින් සිදුවන උත්ප්‍රේරණ ක්‍රියාවලියකි. සුදු ජීවීන් මගින් සිදුවන උත්ප්‍රේරණ ක්‍රියාවලියකි. එතකොට මේ දූෂිත පරිසරයේ වෙත එක්කෝ පිටතින් ඇතුළු කරනවා සුදු ජීවීන්. එහෙමත් නැත්නම් මේ මාධ්‍යයේ ඉන්න සුදු ජීවීන්ගේම ගහණය වර්ධනය කරලා ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය වේගවත් කරනවා. එහෙම නෙලියමු. සුදු ජීවීන් දෙවෙනි එක. සුදු ජීවීන් ස්වභාවික මාධ්‍යයේ සිටින හෝ ස්වභාවික මාධ්‍යයේ සිටින හෝ වියෝජන අවශ්‍යතා සඳහා වැඩි දියුණු කරන ලද විශේෂ වේ. වැඩි දියුණු කරන ලද විශේෂ වේ. වැඩි දියුණු කරන ලද විශේෂ වේ. එතකොට මේගොල්ලන්ගේ කාර්යය තමයි මේ පරිසර දූෂක ඒවායේ දූෂකරභාවය අඩු මට්ටමකට ගෙනීම සඳහා වෙනත් සංයෝග බවට පත් කිරීම. හෝ සරල අකාබනික සංයෝග බවට පත් කළ සහ මුලින්ම පරිසරයෙන් ඉවත් කිරීම. එහෙනම් ලියමු තුන්වෙනි එක. පරිසර දූෂක මත ක්‍රියා කරමින් ඒවා ඉවත් කිරීම හෝ එම දූෂකවල හානිකරභාවය අඩු කිරීම සඳහා ක්‍රියා කිරීම. එම දූෂකවල හානිකරභාවය අඩු කිරීම සඳහා ක්‍රියා කිරීම. අපි බලමු ඊළඟ ජෛව ප්‍රතිකර්මණයේ මොනවද තියෙන භාවිත කියලා. දැන් අපි ගෙදර කුස්සියෙන් ඉවත් කරනු ලබන රොඩු බඩු ටික, පොල් රොඩු ටික, කෑම කාලා බත් ටික, අරෝමා ටික ඔක්කොම දාන්නේ ගෙදර තියෙන කුණු එකතු කරන භාජනයේ. ඒක එදා හවසට අයින් කරලා දානවා. කොයි හරි එක්ක කුණු ගොඩක් තියෙන, එහෙම නැත්නම් භාජනයක් තියෙනවා, කොම්පෝස්ට් හදන්න දාන්න. එතකොට එතෙන්දී සිද්ධ වෙන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනය. එහෙනම් මෙන්න මේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ජෛව ප්‍රතිකර්මණය භාවිතා වෙනවා. ඉවර වෙනකොට 7:40 විතර වෙයි. කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා ජෛව ප්‍රතිකර්මණය භාවිතා වෙනවා. ඊළඟට මම කියපු අර තෙල් නෙමෙයි කතාව. ජලජ පරිසර වලට තෙල් එකතු වෙනවා නාවික ගමනාගමනයේ. යාත්‍රාවලින් නිකුත් කරන තෙල්.
අනතුරටපත් වෙලා නිකුත් කරන තෙල්. එතකොට මෙන්න මේවා තෙල් ලීරුම් ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා. ඇත්තටම සාගර පරිසර පද්ධතියක පවතින තෙල් ලීරුම් ඉවත් කිරීම සඳහා බහුලවම භාවිතා කරන්න පුළුවන් මොකන්ද? මෙන්න මේ කියන ජෛව ප්‍රතිකර්ම. ඊළඟට ජල පරිපහදු අපි තව ටිකකින් කතා කරමු. ජල පරිපහදුවේදී සක්‍රීය කළ රොම්බර ක්‍රමය. එහෙමත් නැත්නම් තව එකක් තියෙනවා භ්‍රමණ බෙර ක්‍රමය කියලා. අන්නේ අවස්ථාවේදී මෙන්න මේ ජෛව ප්‍රතිකර්මණය කියන එක තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ජල පරිපහදු. භාවිතා කරනවා. ඊළඟට ගත්තොත් එහෙම කර්මාන්ත ආශ්‍රිතව පසේ තියෙන බැර ලෝහ වර්ග ඉවත් කිරීමට භාවිතා කරනවා. එහෙනම් බැර ලෝහ ඉවත් කිරීම සඳහා භාවිත කරනවා. අපි බලමු ප්‍රධාන භාවිතයන් පහක් තියෙනවා. ලියන්න පළවෙනි එක ජලජ පරිසරවල පවතින කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා ජලජ පරිසරවල පවතින කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා දෙවෙනි එක සක්‍රීය කළ රොන් බොර ක්‍රමය. සක්‍රීය කළ රොන් බොර ක්‍රමය යොදා ගනිමින් අපජලය කියන්නේ දූෂණය වෙච්ච ජලය. අපජලය පිරියම් කිරීම සඳහා යොදා ගනි. අපජලයේ පිරියම් කිරීම සඳහා යොදා ගනි. තුන්වෙනි එක නාවික ගමනාගමන කටයුතු වලදී යාත්‍රාවලින් එකතු වන තෙල් ඉහිරුම් ඉවත් කිරීම සඳහා ඊළඟ එක කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය. වේගවත් කිරීම සඳහා
කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා. පස්වෙනි එක කර්මාන්ත ශාලාවට සිදුවන කර්මාන්ත ශාලාවට සිදුවන කර්මාන්ත ශාලාවට සිදුවන විවිධ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් විවිධ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පසට එකතු වන බැරලෝහ ඉවත් කිරීම සඳහා. පසට එකතු වන බැරලෝහ ඉවත් කිරීම සඳහා. ඊළඟට දෙන්නේ අපිට ජලය පිරියම් කිරීම. ජලය පිරියම් කිරීම. ජලය පිරියම් කිරීමේදී එකක් තමයි පානීය කටයුතු සඳහා ජලය පිරියම් කරන්නේ. එතකොට පානීය ජලය පිරියම් කිරීම සඳහා ගන්නා ජලය ගන්න ඇත්තටම ගඟවල් වලින් සහ ඇලවල් දොළවල් වැව් වලින් තමයි ගන්නේ. ඒවා අරගෙන සියලුම සුද්ධ ජීවීන්ගෙන් තොර කරන්න ඕන. නැත්තම් ව්‍යාධි ජනකයන් ඉඳලා ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගන්නවා අපජලයේ පිරියම් කිරීම. අපජලයේ පිරියම් කිරීමේදී කරන්නේ කර්මාන්ත ශාලාශ්‍රිත දූෂිත ජලය තමයි පිරියම් කරන්නේ. මොන මේ අපජලයේ පිරියම් කරලා පානීය කටයුතු සඳහා යොදාගන්නේ නැහැ. ඒවා විශාල ජල මූලාශ්‍ර වලට මුදා හරිනවා. කියන්නේ ඒවයේ තියෙන හානිකර භාවය අඩු කරලා විශාල ජල මූලාශ්‍ර වලට මුදා හරිනවා. හැබැයි මේ දෙක කරන ක්‍රමවේද දෙක එකිනෙකට වෙනස් වෙනවා. බලන්නේ නම් ජලය පිරියම් කිරීම සඳහා සුද්ධ ජීවීන් භාවිතය, ජලය පිරියම් කිරීම, පානීය ජලය පිරියම් කිරීම සහ දූෂිත ජලය පිරියම් කිරීම. එතන අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ පානීය ජලය පිරියම් කිරීම. මේ රූපසරණ ඕමම තියලා මම මේ රූපසරණ නම් කරපු රූපසරණ ෆොටෝ එකක් දාන්නම් මම ගෲප් එකට මොකද නම් කරගන්න. එන්නකො එහා පැත්තේ පිටුවට පිටු අංකය 16. පානීය ජලය පිරියම් කිරීම. නේද රූපසරණ අඳින එක ටිකක් වාතයක් ඒක අඳින්න බෑ. ලියමු පළවෙනි තල ලකුණ. පානීය ජලය පිරියම් කිරීමේදී ඒ සඳහා ජල මූලාශ්‍ර ලෙස යොදා ගනු ලබන්නේ ගංගා ඇලදොල වැව් ආදී වූ ජලයයි. ගංගා ජලජල ආදී තියෙන
ජලය තමයි යොදාගන්නේ. එතකොට මේක ප්‍රධාන පියවර 3කින් දක්වනවා. සමහරක් පොත්වල මේක පියවර 5කින් දක්වලා තියෙනවා. ඒ දෙවෙනි තර ලකුණ දාලා ලියන්න. පානීය ජලය පිරියම් කිරීමේ පානීය ජලය පිරියම් කිරීමේ ප්‍රධාන අධියර 3කි. ප්‍රධාන අධියර 3කි. පළවෙනි එක අවසාදනය අංක 1 අවසාදනය අංක 1 අවසාදනය අංක 2 පෙරීම අංක 2 පෙරීම අංක 3 විස බීජ නාශනය. right. අපි බලමු ඉස්සලාම් මේ අවසාදනය කියන්නේ මොකක්ද කියලා. මෙතෙන්දි කරන්නේ ජලයේ තියෙන වැලි මැටි වගේ බොර ගතිය තියෙන ජලය තියෙනවනම් ඒවයේ තියෙන වැලි මැටි වගේ දේවල් ජලාශයෙන් ගන්නා ජලය ටැංකියකට එකතු කරලා ඒවා රොන් බොර විදියට අයින් කරනවා පහළ. එතකොට මේකේ ජලයේ දිය වෙලා තියෙනවා විවිධාකාරයේ කාබනික ද්‍රව්‍ය. ඒ කාබනික ද්‍රව්‍ය කැටි ගැසීම සඳහා මේකට එකතු කරනවා ඇලම්. ඒ කියන්නේ ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් සල්ෆේට් එක. එහෙම ඇලුමිනියම් සල්ෆේට් එකතු කරපුවාම මේ ජලයේ තියෙන ද්‍රව්‍ය මේ අංශු වටා බැඳෙනවා. බැඳිලා මොකද වෙන්නේ? ඝනත්වයේ වැඩි වෙලා පහළේ මණ්ඩි විදියට එකතු වෙනවා. මෙන්න මේක තමයි අවසාදනය කියලා කියන්නේ. right. එහෙනම් ලියමු මාතෘකාව විදියට අවසාදනය. right. එතකොට අපි යොදා ගන්නා ජල ලියගන්න මාතෘකාව අවසාදනය. අපි යොදා ගන්නා ජල මූලාශ්‍රය මත පදනම් කරගෙන ප්‍රාථමික අවසාදනයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්විතීයික අවසාදනයකට යන්නත් පුළුවන්. එහෙනම් ලියමු. ඊයර්ද ලියන්න. යොදා ගනු ලබන ජල මූලාශ්‍රය යොදා ගනු ලබන ජල මූලාශ්‍රය මත පදනම්ව යොදා ගනු ලබන ජල මූලාශ්‍රය මත පදනම්ව ප්‍රාථමික අවසාදනයක් හෝ ද්විතීයික අවසාදනයක් සිදු කළ හැක. ප්‍රාථමික අවසාදනයක් හෝ ද්විතීයික අවසාදනයක් සිදු කළ හැක. ඒකනම් ලියන්න. මෙහිදී සිදුවන්නේ ජලය විශාල තටාකවල එකතු කර මේදී සිදුවන්නේ ජලය
විශාල තටාකවල එකතු කර ඇලම් වරහන් ඇතුලේ ඇලුමිනියම් සල්ෆේට් එකතු කර නිශ්චිත කාලයක් රඳවා තබා ගැනීමයි. නිශ්චිත කාලයක් රඳවා තබා ගැනීමයි. ඊට පස්සේ කරන්නේ මේ ජලය හොඳින් වාතනය කරනවා. එහෙම වාතනය කරද්දී මෙන්න මේ ජලයේ දිය වෙලා තියෙන කාබනික සංයෝග සුද්ධජීවීන් මගින් බෙදෙනවා මොනවා බවද? සරල අකාබනික සංයෝග බව. කියන්නේ ඒකටම ඉන්පසු මෙම ජලය හොඳින් වාතනය කරනු ලැබේ. ඉන්පසු මෙම ජලය හොඳින් වාතනය කරනු ලැබේ. එහිදී ස්වායුක සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ජලයේ ඇති කාබනික සංයෝග සරල අකාබනික සංයෝග බවට බිඳ වැටීම සිදුවේ. සරල අකාබනික සංයෝග බවට බිඳ වැටීම සිදුවේ. එතකොට මෙන්න මේවා මොනවද වෙන්නේ? අපි කියනවා කලිල ලෙස අවක්ෂේප වෙනවයි කියන්නේ. කලිල ලෙස අවක්ෂේප වෙනවා. මෙහිදී එම තටාකය පතුලේ ජලයේ උද්‍රව්‍ය කලිල ලෙස අවක්ෂේප වේ. ජලයේ ද්‍රව්‍ය කලිල ලෙස අවක්ෂේප වේ. ඊළඟට කරන්නේ මෙන්න මේ ප්‍රාථමික අවසාදක ටැංකි වලින් වෙන් කර ගන්නා ජලය මේකේ වැලි පුරවල වැලි පෙරණයක් තුලින් ගමන් කිරීමට සලස්වනවා. එතකොට මේ ජලයේ ඉන්න සුද්ධජීවීන් සහ අනෙකුත් අවලම්බිත අංශු මේ වැලි පෙරණය තුල රැඳෙනවා. හැබැයි 100%ක් සුද්ධජීවීන් රැඳෙන්නේ නැහැ, යම් කිසි ප්‍රමාණයක් එන්නේ. එහෙනම් අපි ලියමු දෙවෙනි මාතෘකාව පෙරීම. එමන ලියන්නේ යටතේ
प्राथमिक हो द्वितीयक अवसाधक टैंकी वलिන් प्राथमिक हो द्वितीयक अवसाधक टैंकी वलिන් ඉවත් කරනු ලබන प्राथमिक हो द्वितीयक अवसाधक टैंकी वलिන් ඉවත් කරනු ලබන ජලය වැලි පෙරණ තුලින් ගමන් කිරීමට සලස්වනු ලැබේ. වැලි පෙරණ තුලින් ගමන් කිරීමට සලස්වනු ලැබේ. මෙහිදී ජලයේ වූ අවලම්බිත ද්‍රව්‍ය මෙහිදී ජලයේ වූ ඒක ආයෙත් කියන්නකෝ. මෙහිදී ජලයේ වූ අවලම්බිත ද්‍රව්‍ය සහ මෙහිදී ජලයේ වූ අවලම්බිත ද්‍රව්‍ය සහ සුද්ධජීවීන් මෙහිදී වැලි පෙරණයක් තුලින් ගමන් කරනවා කියනවා. වැලි පෙරණය තුල මේ අවලම්බණය වෙලා ඉන්න මේ ජලයේ අවලම්බිත සුද්ධජීවීන් සහ අවලම්බිත ද්‍රව්‍ය රැඳෙනවා. ඒක තමයි මම කියන්න ලැහැත් වෙන්නේ. ගලපලා ලියා ගන්න. මෙහිදී ජලයේ අවලම්බිත ද්‍රව්‍ය සහ සුද්ධජීවීන් වැලි පෙරණ තුල රැඳේ. එතකොට අපිට මෙතනින් එනවනේ ජලය. ඒ ජලය අරගෙන අපි ගන්න මොකද කරන්නේ? විස බීජ නාශනය සඳහා යොමු කරනවා. ඒ සඳහා බහුලම යොදා ගන්නව මොනවාද? ක්ලෝරින් යොදන. එහෙනම් තුන්වෙනි පියවර ලියන්න විස බීජ නාශනය. විස බීජ නාශනය. එන ලියමු වැලි පෙරණ තුලින් ගමන් කරවන ලද වැලි පෙරණ තුලින් ගමන් කරවන ලද වැලි පෙරණ තුලින් ගමන් කරන ලද ජලය විස බීජ නාශනය සඳහා යොමු කෙරේ. විස බීජ නාශනය සඳහා යොමු කෙරේ. එහිදී ක්ලෝරින් බුබුලනය කිරීම සිදු කරනු ලැබේ. ක්ලෝරින් බුබුලනය කිරීම සිදු කරනු ලැබේ. මෙමගින් ජලයේ වූ සියලු සුද්ධ ජීවීන්
විනාශ කරනු ලැබේ. ජලයේ සියලු සුද්ධ ජීවීන් විනාශ කරනු ලැබේ.